समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ රූපාකාන්ති උදුගොඬ මහත්මිය සහ එච්.කේ. චන්ද්‍රසෝම මහත්මයා විසින්. ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙන අරමුණු සිහි කරලා ඒ පින්වතුන්ට දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා පැහැදිලි කරන ධර්මය තමන්ගේ අභ්‍යන්තරය සුවපත් කිරීම පිණිස හේතු වෙනවා. එතකොට මේ සුවපත් කිරීම පිණිස හේතු වෙන ධර්මය තමන් ගලප ගන්න ප්‍රමාණයට අනුව සුවපත් වෙනවා මිසක් අහන බණවල ප්‍රමාණයට අනුව සුවපත් වෙන්නේ නැහැ. කොයිතරම් බණ දන්නවාද කියන කාරණේ මත සුවපත් වෙන්නේ නැහැ. ඒකට හොඳම හේතුව තමයි බණ ගොඩාක් දන්න අයත් නිකලෙස්සුනේ නැහැ. සමහර හාමුදුරුවෝ හිටියා බොහෝම හොඳට ධර්මයේ දන්නවා. ධර්මය හරියටම ඉලක්කයට කියන්න පුළුවන්. ඒ පුද්ගලයාට හරියන හැටියට ධර්මයේ ගලපන්නත් පුළුවන්. නමුත් ඒගොල්ලෝ නිකලෙස් උනේ නැහැ. නිකලෙස් වෙන්නත් බෑ එහෙම අපට. නිකලෙස් වීම කියන එක මේ ධර්මයේ භාවිතය තුලයි සිද්ධ වෙන්නේ. භාවිතය තුලයි. දැන් ගොඩාක් දෙනෙක් මේ ධර්මයේ අහනකොටමත් යම් නිවීමක් ඇති වෙනවනේ. ධර්මයේ අහගෙන ඉන්නකොට තමාව නිවෙනවා. තමා තුල නිවීමක් අත්දැක ගන්න පුළුවන්. නමුත් ධර්මයේ අහගෙන ඉන්නකොට තමා තුල නිවීමක් අත්දකින්නකොට ඒ නිවීම තුල සාක්ෂාත් වෙච්ච ශ්‍රාවකයාට ඊට වඩා දසදහස් ගුණයකින් මේ ධර්මයේ භාවිතා කිරීම මත නිවෙන්න පුළුවන්. මේ ධර්මයේ භාවිතා කිරීම මත නිවෙන්න පුළුවන්. අපට නැත්තේ ධර්මයේ භාවිතයයි පින්වත්නි. අපට නැත්තේ මේ ධර්මයේ භාවිතයයි. එතකොට භාවිතා කරන සැබෑ බුද්ධ ශ්‍රාවකේකට හොඳම දේ තමයි, හොඳම විකල්පේ තමයි මේ බුදුදහම තුල ශක්තිමත් පදනමක් සහිතව ප්‍රායෝගිකව ටිකෙන් ටික පුහුණු කරගෙන යන එක. එතකොට මේ පුහුණු කරන එක අමුතුවෙන් ඇඟට ගන්න දෙයක් නෑ. තමන් අත්දකින ලෝකය තුල, අත්දැකීම් පරාසය තුල ධර්මීය සම්මිශ්‍රණය කරලා අත්දකින්නයි තියෙන්නේ. එතකොට නිර්වාණය කියලා කියන්නේ අන්න ඒ බඳු ස්වභාවයේ තත්වයක්. ඒ බඳු දෙයක් නිර්වාණය කියන්නේ. එතකොට නිර්වාණය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ නිර්වාණගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ තමාගේ ආයතනයන් සහ තමන්ගේ අභ්‍යන්තර ක්‍රියාවලිය දෙස ඊතා සිහිනුවණින් ධර්මය හරහා බලන එකට. ධර්මයේ හරහා බලනවා. එතකොට ඒ ධර්මයේ හරහා බලනකොට ඒ ධර්මයේ හරහා බලන කෙනාට ලෝකය විනිවිද ධර්මයක් එක්කයි පේන්නේ. අපිට ධර්මයේ හරහා බලන්න බැරි වුණේ අපිට ධර්මයක් තිබ්බේ නැහැනේ මෙච්චර කල්. ඒතර ඒ ධර්මයේ හරහා බලන කෙනෙකුට මේ ධර්මය විශාල යහපතක්, විශාල පිළිසරණක් හදලා දෙනවා. දැන් අද මේ දේශනාවට මාතෘකාව විදියට ලැබිලා තියෙන්නේ බොහොම අපි
ප්‍රකටව මතු කරපුම කාරණයක් ආයතන තුලින් ලැබෙන සංඛාර වලකාලීමට මානසිකාරය පවත්වන්නේ කෙසේද කියන එක. පින්වත්නි, ආයතන වලින් ලැබෙන සංස්කාර, ආයතන වලින් ලැබෙන මොනවද ලැබෙන සංස්කාර කියන්නේ? මොනවද ඇත්තටම ආයතන වලින් අපට ලැබෙන සංස්කාර? මේ ආයතන වලින් ලැබෙන සංස්කාර වලකාලීම පිණිස මානසිකාරය පවත්වන්නේ කොහොමද කියලා යහන්නේ. මේ ගැන නොයෙක් දේශනාවල තියෙනවා. පින්වත්නි, ආයතන ගැන ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ආයතන 6යිනේ අපි තුල ක්‍රියාත්මක වෙන්නේ. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන. මේ ආයතන වලට ගෝචර වෙන බාහිර ආයතන තියෙනවා. රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන. එතකොට බාහිර ලෝකයේ සියලුම රූප ආයතන වෙන්නේ ඒ මොහොතේ ඇහැට හම්බෙන රූපයයි ආයතනයක් විදියට සලකන්නේ. තුරු මේ හැම තැනම ආයතන තියෙනවා කියලා අපිට ඒ කියන්න බෑ. ආයතන බවට පත් වෙන්නේ ඒ දකින්න රූපය පදනම් කරගෙන නාම රූප ධර්මයන් පහළ වෙනවා නම් ඒක බාහිර ආයතනයක් විදියට සලකනවා. එහෙම නැතු මේ ලෝකේ තියෙන ඔක්කොම රූප, ඔක්කොම ශබ්ද, සියලුම ගඳ සුවඳ, සියලුම සිතුවිලි මේ ඔක්කොම ආයතන විදියට ධර්මයේ සලකන්නේ නැහැ. ආයතන විදියට ධර්මයේ සලකන්නේ ඒ මොහොතේ අභ්‍යන්තර ආයතන සමග ගැටෙන බාහිර කාරණා ආයතනයක් විදියට සලකනවා. මොකද කෙනෙක් හිතන්න පුළුවන් බාහිර ආයතනයක් නම් නාම රූප එකතු වෙන්න ඕන. දැන් මිනිස්සෙක් මේ gedara දිහා බලාගෙන ඉන්නකොට ඒ gedara කියන්නේ අවිඥානික දෙයක්, සවිඥානික දෙයක් නෙමෙයි. රූපයක් හැටියට නම් ගේ හරි gadol ටික තියෙනවා, සිමෙන්ති තියෙනවා, වතුරෝකෙත් තියෙන සතර මහා ධාතුවම තමයි හරි රූපේ පැත්තෙන් හරි කියමුකෝ. නමුත් කෝ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම ටික ගෙදරට කොහෙද ගේ තියෙන්නේ? නාම රූප නාම ධර්ම කොට්ටාසයක්. ගේ කියන්නේ අවිඥානික දෙයක් නම් අවිඥානික ගේක කොහෙද නාම රූප ධර්ම. එතකොට ආයතනයක් වෙන්නේ කොහොමද gedara කියලා අහන්න පුළුවන්. එහෙම නෙමෙයි. gedara දකින්නකොට තමා තුල නාම රූප ධර්මයන් පහළ වුණේ ගේ දැකීමෙන් නම් ඒ ගේ බාහිර රූපායතනයක් විදිහට සලකනවා. එතකොට මේ ආයතනයන් වලින් ලැබෙන සංකාර මේවා හරහා නිරන්තරයෙන් සංස්කාරයන් Tamanගේ හිත තුල ජනිත වෙනවා. සංස්කාරයන් කියලා කියන්නේ සංචේතනාවලට. සංස්කාර කියන වචනයෙන් විතරක් අපි බණක් කියලා තියෙනවා. සංස්කාර කියන ඒවා එක එක තැන්වල යෙදිච්ච අර්ථ පැහැදිලි කරලා. මෙතන සංස්කාර කියලා කියන්නේ අර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියන සංස්කාරات නෙමෙයි. ආයතන වලින් ලැබෙන සංකාරනේ. ආයතන වලින් ලැබෙන සංස්කාර කියන්නේ අවිජ්ජාපච්චය සංකාරා කියන තැන සංස්කාරات නෙමෙයි. එහෙමත් නැත්නම් හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම කියන පොදු නිර්ණායකයේ මත පිහිටලා පොදු කතාව මත පිහිටලා අපි කතා කරනවානේ මුළු විශ්වයම හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයට ආйти ලෝකයකයි ඔබද මාද නැවතී සිටින්නේ කියලා අපි කතා කරනවානේ. ඒ කතා බහ අස්සේ තියෙන සංස්කාරات නෙමෙයි මෙතන කතා කරන්නේ. එතන කතා කරන සංස්කාරات මෙතනට අදාළ නැත. ඊට පස්සේ අපි කතා කරනවානේ රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙනකොට නිරුද්ධ වෙන කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා. ඒවත් නෙමෙයි මෙතන කතා කරන සංස්කාරය තමයි ඇසින් රූපයක් දැක්කහම ආයතනය ක්‍රියාත්මක වීම තුල උද්ගත වෙන Tamanගේ හිත තුල ජනිත වන සිතුවිලි. ඒවට අපි කියනවා රූප සංචේතනා කියලා. අන්න ඒක සංකාර. කනින් ශබ්දයක් අහනකොට ඒ ශබ්දය අහන එක පදනම් කරගෙන තමාගේ හිත තුල නොයෙක් සිතුවිලි ඇති වෙනවා.
ඒ සිතුවිලි වලට කියනවා ශබ්ද සංචේතනා කියලා. අන්න ඒකයි සංකාර කියලා මෙතන කියන්නේ. නාසය හරහා ගඳ සුවඳ දැනෙනකොට ඒ ගඳ සුවඳ දැනීම පදනම් කරගෙන Tamanගේ හිත තුල සිතුවිලි ජනිත වෙනවා. ඒ සිතුවිලි තමයි සංකාර කියලා කියන්නේ. සිතුවිලි තමයි සංකාර කියලා කියන්නේ. ඊට පස්සේ දිවහරහා පින්වත්නි දිවහරහා නොයෙක් ආකාරي කෑම කනකොට මේ බාහිර ආයතන සහ අභ්‍යන්තර ආයතන අතර ඇතිවෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේදී බාහිර ආයතන කියන්නේ රස ආයතනය, අභ්‍යන්තර ආයතන කියන්නේ ජීවහා ආයතනය. ජීවහා ආයතනය සහ රස ජීවහා සියලුම රස ආයතන වෙන්නේ නැහැ නේ. එහෙමනම් ඒ වෙලාවේ කනකොට ලුණු රහ දැනෙනවා නම් ආයක තමයි රස ආයතනෙ. එහෙම නැතුව උයලා තියෙන ව්‍යංජන ඔක්කොගේම රස ආයතනයක් වෙන්නේ ඒ මොහොතේ දිව ක්‍රියාත්මක වීම නිසා ඇතිවෙන රසයක් තියෙනවා නම් ඒක රස ආයතනය. දිව කියන්නේ ජීවහා ආයතනය. එතකොට දිවද රසයද එකතු වීම නිසා ඒ මොහොතේ රසය පදනම් කරගෙන Tamanගේ හිත තුල උද්ගත වන සිතුවිලි ධර්ම තියෙනවා නම් ඒ සිතුවිලි වලට කියනවා සංචේතනා රස සංචේතනා කියලා. ඒකට සංකාර කියන්නේ. කයේ ඒ මොහොතේ දැනෙන පහස පදනම් කරගෙන ඒ පහසට සාපේක්ෂව Tamanගේ හිත තුල නාම රූප ධර්මයන් ටිකක් සමුදේ වෙනවනේ. ඒ නාම රූප ධර්මයන් සමුදය වීමට අපි කියනවා එතනදී බුද්ධ දේශනාව පැහැදිලිව මතු කරනවා. ඒකට කියනවා පොට්ටබ්බ සංචේතන. පහස දැනෙනකොට ඒ පහසට අනුව රාගය හෝ පටිගය හෝ කවර හෝ සිතුවිලි ඇති වෙනවා හිත තුල. ඒවට අපි කියනවා පොට්ටබ්බ සංචේතනා කියලා. මනස කියන එක භවාංග මට්ටමින් හිත පවතිනවා. ඊට පස්සේ ධර්මයනුයි මනෝවිඥානයේ එකතු වීම නිසා මනස තුල ඒ ඇතිවෙච්ච ස්පර්ශය නිසාම මනස තුලම නැවත නැවත සිතුවිලි සමුදේ වෙනවා. ඒ සමුදේ වෙන සිතුවිලි වලට කියනවා ධම්ම සංචේතනා කියලා. නැවත නැවත සිතුවිලිම සමුදේ වෙනවා. මෙන්න මේවාට තමයි සංකාර කියලා කියන්නේ. එහෙනම් සංකාර කියන එක මෙතනදී 6 පැත්තකින් කතා වෙලා තියෙනවා. දැන් මාතෘකාව මොකද්ද? ආයතන වලින් ලැබෙන සංකාර වලකාලීමට මානසිකාරයේ පවත්වන්නේ කොහොමද? මුලින්ම සංකාර වලක්වන්න යන්න එපා. සංස්කාර ඔහේ ගලපු ආවේ. කමක් නැහැ ගැලුවට. එකපාරම ගලන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. නිරන්තරයෙන් මේ හිත નિરાයාසයෙන්ම අමුතුවෙන් හිතන්න පතන්න දෙයක් නැහැ. සිතුවිලි ගලන එක කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ හිතට නොඑක ආකාරයේ සිතුවිලි ධර්ම ගලාගෙන එනවා. ඒ ගලාගෙන එන සිතුවිලි ගලන බව පළවෙනියෙන් තේරුම් ගන්න. මීට කලිනුත් අපි ඒ ගැන කියලා තියෙනවා. සිතුවිලි ධර්ම මේ හිතට ගලාගෙන එන බව මතක තියාගන්න පළවෙනියෙන්. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සරාගී සිතක් ඇති වුණාට පස්සේ දත් මිටි කාලා දාඩිය දාගෙන හතර වටේට දුවලා ආරාම වලට කුටි වලට සෙනසුන් වලට දුවලා රාගය පාලනය කරගන්න හදන්න එපා. පළවෙනියෙන්ම මේ හිත විමසන, හිත විශ්ලේෂණය කරන, හිත ගැන ගැඹුරු අවබෝධයක් හදාගන්න. ඒ බඳු අවබෝධයක් තුලින් නිවීම සාක්ෂාත් කර ගැනීම පිණිස අභ්‍යන්තරිකව Tamanගේ හිත තුල කැමැත්තක් තියන ශ්‍රාවකයා විසින් නිරන්තරයෙන්ම පින්වත්නි නිරන්තරයෙන්ම තමාගේ හිතට සිතුවිලි ගලන බවත් ගලන සිතුවිලි වල ස්වභාවයක් දැනගන්න. අන්න ඒක තමයි පළවෙනියෙන් සංකාර වරක්ව ගන්න තියෙන ක්‍රමය. සංකාර වලක්ව ගන්න තියෙන ක්‍රමය. ඔහේ ගලපුවාවේ හිත පැත්තට සංකාර. ඒක නතර කරන්න හදනවා කියන එක පින්වත්නි හරියට මේ කැලණි ගඟ අනිත් පැත්තට හරවන්න හදනවා වගේ වැඩක්. ඒක කරන්න අමාරු වැඩක්. ඒක කරන්න බෑ. බොහොම අමාරුයි ඒක කරන එක. ඒක කරන්න බැරි මේ විදියට නොයෙක් සංකාර ධර්ම හිත පැත්තට ගලාගෙන ඇවිල්ලා මේ සංකාර ධර්මම පදනම් කරගෙන තව දුරටත් කර්ම සකස් වෙන එකයි අපිට නවත්තන්න උවමනා තියෙන්නේ. ඒ නිසා පළවෙනියෙන් දැනගන්න මගේ හිත මෙබඳු ස්වභාවයකින් යුක්තයි.
මේ බඳු ස්වභාවයේ තත්ත්වයක් මගේ හිත තුළ උද්ගත වෙලයි තියෙන්නේ කියලා දකින්න. ඔන්න පළවෙනි පියවරක් විදියට. එතකොට මේත් එක්කම ශ්‍රද්ධාව ආදී ගුණධර්මත් සම්පූර්ණ කරගත්ත ශ්‍රාවකයෙක් නම් මේ බඳු කල්පනාවක් තියෙන්නේ. ඒ ශ්‍රාවකයාට සංසාරය ගැනත් යම් අදහසක් තියෙනවද නැද්ද? තියෙනවා. සංසාරය ගැනත් අදහසක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සංසාරික වශයෙන් අවදානම තේරුම් ගත්ත ශ්‍රාවකයෙකුට මේ සංස්කාර ගලන්ට නොදී ඇසේ කතාවද පැහැදිලි අවබෝධයක් හදාගන්න පුළුවන්. ඔබට මතක ඇති ආදිත්ත පරියාය කියලා සූත්‍රයකදී ධර්මයේ මතු කරනවා බොහොම ලස්සන කාරණයක්. මොකක්ද? මහණෙනි නුඹලාට මම ආදිත්ත පරියාය නම් වූ ධර්මය දේශනා කරන්නම්. මම නුඹලාට ආදිත්ත පරියාය කියන දහම් කොටාසේ පැහැදිලි කරන්නම්. ඒ නිසා හොඳට අහන්න. චරම් භික්කවේ තත්තාය අයෝසලාකාය ආදිත්තාය සම්පජලිතාතාය. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි චක්කු විඥාණයෙන් දත යුතු රූපයන් කෙරෙහි දැන් මේ කියන්නේ ආයතනයන් වල ඇත්ත කතාව සංසාර බය හදාගත්ත ශ්‍රාවකෙක් එතනම යම් සංවරයකට පත් වෙන විදිහයි. මහණෙනි චක්කු විඥාණයෙන් දැනගන්න රූපයන් කෙරෙහි මෙන්න මේ බඳු විදියට හිතන්න කියනවා. ඒ කියන්නේ ඇහෙන් ගන්න නොයේකුත් රූපයන් තියෙනවනේ. ඒ රූපයන්ම සතුටින් පිළි අරගෙන ඒ රූපයන්ටම බැහැලා ඒ රූපයන්ම වින්දනය කර ඉන්නවට වඩා වටිනවා කියනවා. බොහෝම හොඳට දිලිසෙන ගිනිදැල් සහිත වූ හොඳට රත් වෙච්ච කූරකින් ඇස හාරාදානයක උතුම් කියනවා. ඔන්න ඔය විදිහට ඇස කන නාසය දිවකය මනස සියල්ලටම ඔය වගේ කතාවක් කියාගෙන යනවා. ඇස හාරාදානයක උතුම් කියනවා. මොකද නිමිත්තාස්වාදයට ඇලිලා බැඳිලා ඉන්න ජීවිතය එවඳු ජීවිතයක්. ඒ කියන්නේ නිමිත්තාස්වාදයෙන්ම මත් වෙලා නිමිත්තාස්වාදයටම ඇලිලා ජීවිතේ ගෙවනවට වඩා එබඳු ඇසක් ඔන්න ඇස කියන දකින්න තැනම යම් සංවරයක් හදාගන්න විදිහයි මේ ආදිත්ත පරියාය සූත්‍රය කියන්නේ. එබඳු ඇසක් මේ බොහෝම හොඳට ගිනියම් වෙච්ච යකඩයකින් ඇස හාරා දැමීම ශ්‍රේෂ්ඨයි කියනවා. ඇස හාරලා දානික උතුම් කියනවා. මොකද නිමිත්තාස්වාදයට බැඳෙනවට වඩා. මොකද ඒ නිමිත්තාස්වාදයට බැඳුනට පස්සේ යා තුල සකස් වෙන කර්මය දැන් මෙතන අවදානම තේරුම් ගන්නයි මේක කියන්නේ. එහෙම නැතු එහෙම ඇහැරලා දාන්න කියලා නෙමෙයි කියන්නේ. මේ තුල පවතින අවදානම් සහිත ස්වභාවයේ තේරුම් ගන්නයි බුද්ධ දේශනාව මේ උදව් කරන්නේ ශ්‍රාවකයාට. මහණෙනි එබඳු ආකාරයකින් ඇහැ පරිහරණය කරනවා නම් කොහොමද නිමිත්ත ඒ කියන්නේ මේ චක්කායතනේ පරිහරණය කරනවා නම් නිමිත්තාස්වාදයෙන්ම මුසපත් වෙච්ච විදියට එබඳු ඇසක් පවත්වන කෙනා තුල දින්නම් ගතින්නම් අඤ්‍යතරං ගතින් ගච්ඡේය ගති දෙකකටයි එයා කැමති වෙන්න අවශ්‍ය වෙන්නේ. මොනවද? නිරයං වා තිරච්ඡාන යෝනින්. නිමිත්තාස්වාදයට බැඳිච්ච තැනක නිමිත්තාස්වාදයට බැඳීම පදනම් කරගෙන යා කයෙන්ද සිතින්ද වචනයෙන්ද ඕනෑම කර්මයක් කරන්න පුළුවන්. ඒ කර්මයක අවදානම තමයි එයා උපත් දෙකකටයි කැමති වෙන්නේ. මොකද්ද? එකක් නිරය, අනිත් එක තිරච්ඡාන යෝනිය. නිරය හෝ තිරිසං යෝනියට එයා කැමති වෙන්න ඕන කියනවා. එතකොට ඇසහාරා දැමීම නිසා දැන් යකඩයකින් ඇසහාරලා දාන ඒ කියන්නේ ඇහැ ගලවන්න කියලා නෙමෙයි කියන්නේ. ඇසහාරලා දානිකේ තියෙන වින්දනය වේදනාකාරී භාවය උපරිම ඔබට කරන්නේ මරණය දක්වා ඔබව හසුරුවන එකයි. උපරිම මැරෙන්න පුළුවන් ඇහැක් හාරලා දැම්මොත්. හැබැයි නිමිත්තාස්වාදයට බැඳුනොත් ඇස ඉදිරියට එනකොට රූපයට නිමිත්තාස්වාදයෙන් ආස්වාදනීය වශයෙන් බැඳුනොත් ඒ බන්ධනයේ අවදානය තමයි නිරය හෝ තිරිසං යෝනිය කරා ඔබව රැගෙන යන එක. හැබැයි ඇහැ හාරලා දැම්ම කියලා එහෙම එකක් වෙන්නේ නෑ. එහෙනම් මේ දෙකෙන් අවදානම වැඩි මොකද්ද? නිමිත්තාස්වාදයට බැඳීමේ අවදානම වැඩි, ඇස හාරලා දැමීමේ අවදානම අඩුයි. ඔය විදිහටම කියනවා සෝත විඥානය ගැනත් ඔය විදිහට කියනවා.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම ගාන විඥානය ගැනත් ওই විදිහට කියනවා. ජීවහා විඥානය ගැනත් ওই විදිහට කියනවා. කාය විඥානය ගැනත් ওই විදිහට කියනවා. දැන් දිව ගැන කියද්දි කියනවා මේ චරම් බික්කවේ තින්හේන බූරේන ආදිත්තේන සම්පජලිතේන මේ විදිහට කියාගෙන ගිහින් කියනවා මහණෙනි යම් වෙලාවක කොයි වෙලාවෙත් ජීවහා විඥානින් දැනගන්න රසයන් කෙරෙහි මේ ආයතන ක්‍රියාත්මක වෙනකොට ජීවහා විඥානින් දැනගන්න රසයන් කෙරෙහි රසය මధుරයි සනීපයි සුබයි කියලා නිමිත්තාස්වාදයටම ඇලිලා ඒක පොල් සම්බෝල වෙන්නත් පුළුවන් එළවලුයි බතුයි වෙන්නත් පුළුවන් මසුයි බතුයි වෙන්නත් පුළුවන් එහෙමනම් මෙතන නිමිත්තාස්වාදයේ අවදානම තේරුම් ගන්න පොල් සම්බෝලේ ගැන උනත් එහෙම නැතු ඒක මස්ද බද්ද කියන එක අදාළ නැහැ පිට්ටුද කඩලද පරිප්පුද ඕවා අදාළ නැහැ එතන කොච්චර නිමිත්තාස්වාදයක් තියෙනවද කියන එකයි වැදගත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් වෙලාවක ජීවහා විඥාණයෙන් දැනගන්න රසයන් කෙරෙහි ඒ රසය පදනම් කරගෙන නිමිත්තාස්වාදයෙන් බැඳිලා ඉන්නවා නම් ඒ නිමිත්තාස්වාදයෙන් බැඳිලා එදිනෙදා ජීවිතේ මහණෙනි පවත්වනවට වඩා හොඳයි කියනවා එබඳු තත්වයකට හිත පවත්වනවට වඩා හොඳයි කියනවා ඇවිලෙන දිලිසෙන ගිනිදැල් සහිත ඊටාම සියුම් දැලිපිහියක් වගේ එකක් අරගෙන සියුම් දැලිපිහියක් වගේ එකක් අරගෙන දිව කපා දැමීමම උතුම් කියලා කියනවා. මේ මිනිසුන් නිමිත්තාසාදයට බැඳිච්ච මිනිසුන්ගේ දිවවල් කපන්න කියලා නෙමෙයි කියන්නේ. උතුම් කියනවා. ඇයි උතුම් වෙන්නේ? මොකක්ද ඒකේ උතුම් භාවය? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ද්වින්නම් ගතින්නම් අඤ්‍යතරං ගතින් ගච්ඡෙය නිරයං වා තිරච්ඡාන යෝනින් මහණෙනි ඔය දිව සම්බන්ධ නිමිත්තාස්වාදයේ ඔබව අනතුරේ දානවා කියනවා. කොහොමද ඔබව අනතුරේ දාන්නේ? ඔබව අනතුරේ දාන්නේ උප්පරිම මේ දිව සම්බන්ධ ජීවහායතනය සම්බන්ධ නිමිත්තාස්වාදයේ පැවැත්වුවොත් උපරිම වෙන්න පුළුවන් දේ තමයි නිරයට වැටෙන එක. නිරයට නොවැටුනොත් එයා තිරච්ඡාන යෝනියට කැවිති වෙන. දින්නම් ගතින්නම් ගති දෙකකට එයා කැමති වෙන්නම ඕන. ඔය ගති දෙකෙන් එකකට අනිවාර්යෙන් එයා කැමති වෙන්නම ඕන. කැමති වෙන්නම ඕන. දැන් මේ දෙකේ අවදානම තමයි නිමිත්තාස්වාදයේ තුල හිටියොත් නිරය හෝ තිරිසන් යෝනි යනවා. නමුත් ආයුෂ නිර්ණයකුත් නැහැ. දීර්ඝ ආයුෂයක් වින්දනය කරන්න වෙනවා. සමහරට මහා කල්ප වලින් ආයුෂ මැනෙන්න පුළුවන් නිරයට වැටුනොත්. හැබැයි ඊ타ම සියුම් දිලිසෙන ගිනි දැල් වලින් හොත්තටම රත් වෙච්ච දැලි පිහියකින් දිව කපා ගත්තා කියලා කවුරුත් නිරයට යන්නේ නැහැ. කවුරුවත් මේ තිරච්ඡාන යෝනියට වැටෙන්නේ නැහැ. එහෙම අවදානමකට වැටෙන්නේ නැහැ පින්වත්නි. එයාට වෙන්න පුළුවන් උපරිමම අවුල තමයි මොකද්ද? උපරිමම ගැටලුව තමයි මරණින් පස්සේ එයා ඒ කියන්නේ උපරිම දිව කපා ගැනීම උපරිම දේ මරණින් පස්සේ අර මුලින් කියාපු නිරය හෝ තිරිසන් යෝනිය යාට උරුම වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙකේ අවදානම වැඩි මොකද්ද? නිමිත්තාස්වාදේ. අන්න ඒ විදිහට මේ සංසාරය ගැනත් යම් පළල් දැනුමක් සහිතව ආයතන දිහා බලනකොට ඒ දිව සම්බන්ධ පවත්වන ජීවහා විඥාණය, ඇස සම්බන්ධව පවත්වන චක්කු විඥාණය, කන සම්බන්ධව පවත්වන සෝත විඥාණය ආදී විඥානස්කන්ධයේ නියෝජනය තුල පින්වත්නි එතනම සංවර භාවයකට පත් වෙන්න පුළුවන්. එතනම යම් සංවර භාවයකට ඒ ශ්‍රාවකයාට පත් වෙන්න පුළුවන්. එතකොට එතනම සංවර භාවයකට පත්වෙන සැබෑ ශ්‍රාවකයෙකුට පින්වත්නි ආයතනවල ලැබෙන සංස්කාර ඔස්සේ බොහෝම බිහිසුණු අත්දැකීම් කරා ඒ ශ්‍රාවකයා හසුරුවන්නේ නැහැ. මේ සංකාරවල පින්වත්නි මේකේ ධනාත්මකව සහ ඍණාත්මකව කතා කරන්න පුළුවන්. ශ්‍රද්ධාව කියන්නේත් සංස්කාරයක්. එතකොට මේ මෛත්‍රිය කියන්නේත් සංස්කාරයක්. මේවා සංකාර. ඒ වගේම රාගය කියන්නේත් සංස්කාරයක්. ද්වේෂය කියන්නේත් සංස්කාරයක්. පටිඝය කියන්නේ මේවා ඔක්කොම සංකාරනේ.
වෛරය, මාන්නය, ගුණමකුකම, බද්ධ වෛරය, සාරම්භ තම්බ දැඩි බව මේ ඔක්කොම හිතට ගලාගෙන එන නොයෙක් සංස්කාර ධර්මයන්ගේම ආකෘතීන්. බැලූ බැල්මට සංකාරයක් වගේ නොපෙනුනාට මේ ඔක්කොම සංස්කාර. එතකොට සංස්කාරවල ධනාත්මක සහ ඍණාත්මක කියලා සංකාර දෙකක් තියෙනවා. එතකොට මේ ඇත්තටම අර ඇස කන නාසය දිවකය කියන තැනම මේ සම්පූර්ණයෙන්ම පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට දැන් චක්කු විඥාණයෙන් දත යුතු රූපයන් කෙරෙහි මත් නොවීම පිණිස එයාට උදව්ව හම්බ වුණොත් එයා තුළ මේ අර තමන්ගේ ජීවිතේට රාගය, ද්වේෂය, මෝහය ආදී සංකාර ධර්මයන් ඍණාත්මකව ගලන්න නොදී යම්තාක් ප්‍රවේශමක් තියෙනවා කුසල් පක්ෂේ නියෝජනය කරන සංකාර හිතට ගලන එකට. එතකොට සියලුම සංස්කාර අතහැරලා දාපු තැනක තමයි නිර්වාණය මුණ ගැහෙන්නේ. දැන් මාතෘකාවේ තියෙනවා සංකාර ධර්මයන් වලකාලීමට ඒවා හිතට ගලාගෙන නොයේම පිණිස මානසිකාරය කොහොමද හදාගන්න ඕන කියලා. දැන් මානසිකාරය කොහොමද හදාගන්න ඕන කියන කාරණේට අපිට කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ පිළිබඳ ගැඹුරින් නුවණ හදාගන්න ශ්‍රාවකයෙකුට මේවා නිරන්තරයෙන් විපස්සනා කරන මට්ටමට තමන්ගේ හිත හදාගන්න කියලා. නිරන්තරයෙන් විපස්සනා කරන තැනකට හිත හදාගන්න ඕන කියලා. එතකොට මේ මොහොතේම වැදගත්ම දේ තමයි සාන්දෘෂ්ටිකව මේ මොහොතේ නිවෙන විදියට මම කොහොමද ආයතන පරිහරණය කරන්න කියලා. ආයතනයන් ඔස්සේ සංකාර ධර්මයන් මේ මොහොතේ ගලන්න ඉස්සරහට නෙමෙයි. මේ මොහොතේ කොහොමද සංකාර ධර්මයන් ගලන්න නැති විදියට මගේ හිත පවත්වන්නේ කියන එකයි වැදගත්ම කාරණය. පින්වත්නි මේක ගැන ඉතා පළල් නුවණක් හදාගන්නවා නම් ඒ පළල් නුවණක් හදාගන්න ශ්‍රාවකයාට මේ චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන කියන ආයතනයන් තුල ඇතිවෙන ක්‍රියාවලිය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේ ක්‍රියාවලිය තේරුම් ගන්නකොට මම තුල මෙබඳු අත්දැකීමක් දැන් මතුනේ මෙන්න මේ විදියට නේද කියලා දැනගන්න ඕන. දැන් චක්කු විඥාණයෙන් දත යුතු රූපයෝ තියෙනවා. සෝත විඥාණයෙන් අහගන්න ශබ්දයෝ තියෙනවා. එතකොට දැන් චක්කු විඥානයේ ක්‍රියාත්මක වෙනකොට මෙතන ක්‍රියාත්මක වෙන නාම රූපයන්ගේ හැඩතලය ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට නුවණක් තියෙන්න ඕනේ. එහෙම නුවණක් නැත්නම් සංකාර ධර්මයන් හිතට ගලන්න නොදී සංකාර ධර්මයන් හිතට ගලාගෙන ඉන්න නොදී හිත තුල ප්‍රවේශමක් හදාගන්න එක බොහොම ලේසි පහසු වැඩක් නෙමෙයි පින්වත්නි. ඒක බොහොම අමාරු වැඩක්. දැන් ඇස තිබ්බට මදි, රූපය තිබ්බත් මදි. ඇසයි රූපයයි දෙකම පදනම් කරගෙන ඇසයි රූපයයි දෙකම Tamanගේ ජීවිතයේ ඒ කියන්නේ ඇසද රූපයද දෙකම පදනම් කරගෙන ඒ පදනම් වෙච්ච තැනක තවත් ක්‍රියාවලියක් සිද්ධ වෙනවානේ. ඇසද රූපයද ආලෝකයද ඊට පස්සේ ස්නායුවල ක්‍රියාත්මක වීමද මොළයේ ක්‍රියාත්මක වීමද මේ විදියට මේ ඇහෙන් රූපේ පේන මට්ටම දක්වා ඇතිවෙන නාම රූපයන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙනවා. එතකොට මේ නාම රූපයන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙනකොට මේවා මගේ වසඟේ පවත්වන්න පුළුවන් තත්වයේ දේවල් නෙමෙයි කියලාත් බුද්ධ ශ්‍රාවකයාට නුවණක් තියෙන්න ඕන. දැන් මේ ඇස කියන එක තමන්ගේ වසඟේ නෑ. කන කියන එක තමන්ගේ වසඟේ නෑ. මොකද තමන්ගේ වසඟේ නැහැ කියලා කියන්නේ තමන්ට ඕන ශබ්ද කනින් අහන්න බෑ. ඒ කියන්නේ කන තමන්ගේ වසඟේ නෑ කියලා තේරුම් ගන්න ලොකු කතාන්දර ඕනේ නැහැ. මහා ගැඹුරු දාර්ශනික කතා බහක් ඕනේ නැහැ. පින්වත්නි මේ කන සම්පූර්ණයෙන්ම මට ඕන විදියට මේ කනින් හැම දෙයක්ම අහන්න බෑ. මේ කනට මම කැමති සත්‍යයට විතරයි. මට සත්‍යය විතරක් ඇහුණාම හරි. මම අසත්‍යයට කැමති නැහැ. ඒ නිසා මට අසත්‍ය ඇහෙන්න එපා. මම කැමති සුදුසු කාලේ අහනවට මේ වෙලාවේ මම වහන්න කැමති නැහැ. ඒ නිසා මට ඕවා ඇහෙන්න එපා කියලා කනට පණවන්න පවරන්න පුළුවන් කමක් නැහැ.
දැන් උදාහරණයක් විදිහට මේ වෙලාවේ දැන් මේ වෙලාවේ ටීවී එක දාලා තියෙනවා නම් ගෙදර ප්‍රඥා නාලිකාවක් දාලා නම් තියෙන්නේ බනට අකමැති කෙනෙකුට කියන්න පුළුවන්ද මේ බන අහන්න නැතුව ඉන්න ඕන මම දැන් කියලා පුළුවන්ද බන ඇහෙන එක නවත්තන්න. නවත්තනවා නම් එක්ක ටීවී එක වහලා දාන්න වෙනවා. එක්ක එතනින් අයින් වෙන්න වෙනවා. එහෙම නැතු මේක ඇහෙන වෙලාවේ පුළුවන්ද මම බනට නම් වැඩි කැමති නෑ අහන්න නැතුව අහන් ඉන්න ඕන කියලා පුළුවන්ද? ඒ කියන්නේ ඉතුරුව ඇහෙන්න ඕන. හැබැයි මේ වෙලාවේ මට බන ඇහෙන්න බෑ. එහෙම පුළුවන්ද? එහෙම පුළුවන්කමක් නෑ පින්වත්නි. එහෙම පිහිටා ඉන්න පුළුවන්කමක් නැත්තේ මොකක් නිසාද? මේ කන කියන එක මගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් නිසා පින්වත්නි. නමුත් අපි තුල පටන් ගත්ත තැනම අවුලක් තියෙනවා. ඒ අවුල කියන්නේ පින්වත්නි සම්පූර්ණයෙන්ම අපි හිතාගෙන ඉන්නවා මේ ආයතන මට්ටමින් ක්‍රියාත්මක වෙන දේවල් මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා. ස්වභාවයෙන්ම පුද්ගලයා ඇස පරිහරණය කරන්නේ නිත්‍ය සංඥාව පදනම් කරගෙන, සුඛ සංඥාව පදනම් කරගෙන, ආත්ම සංඥාව පදනම් කරගෙන. බුදුදහමේ කේන්ද්‍රගත කතාව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මත පදනම්ව ලෝකේ අත්දකින්න කියන එක. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට පෙන්නලා දෙනවා මහණෙනි ඇස ගැන හොඳට දැනගන්න කියනවා. චක්කුංච පජානාති. දැන් මේ ආයතනවල කතාවයි මේ කියන්නේ. ඒ විතරක් නෙමෙයි මහණෙනි රූපේ ගැනත් හොඳට දැනගන්න කියනවා. දැන් මානසිකාරයේ පවත්ව ගන්න නම් මේවා ගැන ඊටාම පැහැදිලිව ඊටාම ගැඹුරු නුවණක් තියෙන්න ඕන. ඇස පිළිබඳවත් දැනගන්න චක්කුංච පජානාති. ඊට පස්සේ කියන රූපේ ගැනත් දැනගන්න රූපේච පජානාති. ඊළඟට ඇසත් රූපයත් මුල් කරගෙන සංයෝජනයන් හට ගන්නවා නම් ඒ සංයෝජනයක් දැනගන්න කියනවා. අන්න සංකාර වීම දක්වාම ක්‍රියාවලිය දැනගන්න විදිය. ඇස දැනගන්න චක්කුංච පජානාති. රූපේ ගැන දැනගන්න රූපේච පජානාති. ඒ ඇසත් රූපයත් මුල් කරගෙන සංයෝජනයක් හට ගන්නවා නම් අන්න ඒ සංයෝජනයක් දැනගන්න කියනවා. යංච තදූපයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනානං තංච පජානාති. අන්න මේ ඇස ගැනත් දැනගන්නවා රූපයත් ගැන දැනගන්නවා ඒ ඔස්සේ ඇති වෙන සංයෝජනයක් දැනගන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ වගේම පින්වත් මහණෙනි නූපන් සංයෝජනයක් උපදිනවාද ඒකත් දැනගන්න කියනවා. අලුතෙන් මොනවා හරි ඇති වුණා නම් ඒකත් දැනගන්න කියනවා. යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති. ඔන්න ඔය විදියට පින්වත්නි මේ කාරණේ ගැන 4 තැනකදී ආයතන සම්බන්ධ නුවණ හදාගන්න. මොකද්ද? ඇස දැනගන්නවා චක්කුංච පජානාති. රූපය ගැන දැනගන්නවා රූපංච පජානාති. ඊට පස්සේ ඇසත් රූපයත් මුල් කරගෙන Tamanගේ හිතට සංස්කාරයක් ඇති වුණාම මේ සංකාරයක් දැනගන්නවා යංච තදූපයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනානං තංච පජානාති. ඒ වගේම නූපන් සංයෝජනයක් ඒ කියන්නේ ඉපදිලා නැති සංයෝජනයක් උපන්නා නම් දැන් ඉස්සල්ලා ඇස හරහා බොහොම සාන්තව බණ අහගෙන හිටියා. එකපාරම බණ අහගෙන ඉන්නකොටම කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බැනගෙන යනවා. අන්න එතකොට හිතේ පටිගයක් ඇති වෙනවා. දැන් අර තිබ්බ ශාන්ත භාවය කොහෙන් ගියාද දන්නේ නැහැ. දැන් එතකොට නූපන් සංකාරයක් උපන්නා. ඒකත් දැනගන්න කියනවා. යතාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති. එතකොට නූපන් වූ සංයෝජනයක් උපන්නොත් එහෙම ඒ නූපන් සංයෝජනයක් උපන් බවක් දැනගන්න ඕන. ඔන්න ඔය විදියට පින්වත්නි චක්කායතනය, සෝතායතනය, ගානායතනය, જીවහායතනය, කායායතනය, මනායතනය කියන ආයතන සියල්ලම තුල ආයතන සියල්ලම පිළිබඳ ඔන්න ඔය බඳු ආකාරයක නුවණක් හදා ගන්න ඕන. දැන් මානසිකාරයේ පවත්වන්නේ කොහොමද කියලානේ අහන්නේ. මේවා ඇති නොවන විදියට මානසිකාරයේ කරන්ඩ මේ ආයතනය සම්බන්ධ ඇතිවෙන දීර්ඝ ක්‍රියාවලිය පිළිබඳ ත්‍රිලක්ෂණයට පදනම් කරගෙන බලන්න ඕන. එතකොට નિરાයාසයෙන් හිත තුල සංකාර ගලන එක නවතින්න පටන් ගන්නවා. ඇයි සංකාර ගැලුවට වැඩක් නැහැ කියලා Tamanගෙම හිතින් මේ කතාව තමා විසින්ම දැනගෙන තියෙනවා. තමා විසින්ම දැනගෙන තියෙනවා. කොහොමද කල්පනා කරන්නේ?
දැන් අපි හිතමුකෝ ආයතනයක් වීම පිණිස නාම රූප ධර්මයන් බලපානවා. රූපය කියන එකට ඇස අයිති. ඇසට පේන රූපයත් රූපයටමයි අයිති. ඊට පස්සේ ඇහැයි රූපයයි දෙක නිසා උද්ගත වෙන සියලුම කාරණා චක්කු විඥානයේද චක්කු සම්පස්සේද චක්කු සම්පස්සජා වේදනාවද මේ ඊට පස්සේ සංඥාවද සංස්කාරයේද මේ ඔක්කොම අයිති නාම ධර්ම වලට. මේවා නාම ධර්ම. මේ සියලුම ධර්ම ඉලක්ක කරගෙන භාවනාවක් කරන්න ඕන. ඔන්න. එහෙනම් ආයතන වලින් ලැබෙන සංකාර නවතා දැමීම පිණිස බණහලා මාදි. බණ ටිකකින් විතරක් කරගන්න පුළුවන් දෙයක් නෑ. මහා ලොකු දෙයක් බණකින් කරගන්න බෑ. බණකින් පුළුවන් මේ සම්බන්ධ නුවණ පවත්ව ගන්න. බණ ටිකක් අහලා පුළුවන් නුවණ පවත්ව ගන්න. ඒ නුවණ පවත්ව ගත්ත ශ්‍රාවකයාට පුළුවන් ගැඹුරින් මේ ඇතිවෙන ක්‍රියාවලිය පිළිබඳ යථාර්ථවාදීව හිතන්න. යථාර්ථවාදීව හිතන්න. එතකොට යථාර්ථවාදීව හිතන්නේ කොහොමද? දැන් භාවනාවක් කරන්න ඕන නම් දැන් කෙනෙක් අහන්න පුළුවන් හොඳයි මේ සංකාර ධර්මයන් නොගලන තැනකට හිත භාවනාවකින් පුහුණු කරන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්. මෙන්න මෙහෙමයි පුහුණු කරන්නේ. දැන් අපි ඇසම ගමුකෝ. ඇස මේකම කනටද නාසයටද දිවටද කයටද මනසට ඔබම ගලප ගන්න. හොඳට භාවනාවෙන් වාඩි වෙලා සාමාන්‍ය පිළිවෙලකට කරන භාවනාවලට ඔය මිනිසු කරන දේවල් තියෙන්නේ බුදුන් වඳිනේවා ඒවා ඔක්කොම කරලා මෛත්‍රිය වඩලා හොඳට හිත එකඟ කරගෙන බොහෝම හොඳට සමාහිත භාවයක් ගොඩනගා ගන්න. සමාහිත භාවයක් ගොඩනගාගෙන හොඳට ඇස දිහා බලන්න. Tamanගේ හිතින් ඇස දිහා බලන්න. ඇස දිහා බලලා මෙහෙම කල්පනා කරන්න. ඇස කියන්නේ හේතුන් නිසා හටගත්ත දෙයක්. ඇස කියන්නේ හේතුන් නිසා හටගත්ත දෙයක්. ඇස තුල තියෙන්නේ සතර මහා ධාතුවක්. මේ ඇස තුල තියෙන්නේ සතර මහා ධාතුවක්. පඨවි ධාතු කොටස්, ආපෝ ධාතු කොටස්, තේජෝ ධාතු කොටස්. මේ විදිහට කල්පනා කරන්න හිත විසිරෙන්නෙම නෑ ඇත්තටම. මෙහෙම කල්පනා කරනවා. ඇයි මේක නිකන් හරියට බොහොම අර හුස්ම රැල්ල දිහා බලානින්න වගේ සියුම් නෑනේ. ඉතින් විස්තර වශයෙන් හිතන්නනේ තියෙන්නේ. හිතනකොට Tamanගේ ඇස හොඳට පේනවා. Tamanගේ හදවතට. ඇස Tamanගේම හිතට හොඳට කැපිලා පේන්න පටන් ගන්නවා. මොකද්ද කල්පනා කරන්නේ? ඇස හේතුන් නිසා හටගත්ත දෙයක්. හේතුන් නිසා හටගත්ත නිසාම ඇස වහා වෙනස් වෙනවා. වෙනස් වෙන එක මට නවත්තන්න බෑ. ඇස වෙනස් වෙනවා. ඇසේ වෙනස්කම් මොනවද? ඇසේ වෙනස්කම් වෙන්නේ. ඇසේ වෙනස්කම තමයි මේ රූප. ඇසේ වෙනස්කම තමයි ඇහැ තුල සුද එන්න පුළුවන්. ඇහැ නොපෙනී යන්න පුළුවන්. නමුත් මං ඇහි නොපෙනී යාමට මම කැමතිද? මම එකඟ නෑ. නමුත් ඇහැ වෙනස් වෙනවා. වහා වෙනස් වෙලා යනවා. හේතුන් නිසා හටගත්ත දෙයක්. ඒ නිසා ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යයි. 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 ඇස කියන්නේ මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මේ නොවේ. මෙන්න මේ විදිහට ඇස ගැන බලනවා. ඊට පස්සේ ඇස ගැන ওই විදිහට බලලා ඇසට පෙනෙන රූපය, ඇස ඉදිරියට එන රූපය ගැනත් කල්පනා කරනවා. මේ රූපය කියන එක, බාහිර ආයතනය කියන එක රූපයත් හේතුන් නිසා හටගත්ත එකක්. හේතුන් නිසා හටගත්ත නිසාම රූපය වහා වෙනස් වෙලා යනවා. රූපේ වහා වෙනස් වෙලා යනවා. වහා වෙනස් වෙලා යන නිසා රූපය අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි කියලා කල්පනා කරනවා. ඒ නිසා මේ රූපය, ඒ කියන්නේ මගේ කයටම සම්බන්ධ මේ ඇසවත් මගේ වසඟේ තියන්න බැරි නම් එළියේ තියෙන රූපයක් කොහොමත් මගේ වසඟේ නෑ. ඒ නිසා මේ රූපය මම නොවේ. මේ රූපේ මගේද නොවේ. මේ රූපේ මගේ ආත්මයද නොවේ. මේ විදියට කල්පනා කරලා එයා කල්පනා කරනවා ඇස පහළවීම පදනම් කරගෙන තමා තුළ උද්ගත වන සිතක් තියෙනවා. ඇසෙහි පහළවන සිත.
මොකක්ද ඒකට අපි කියන්නේ? ඒකට කියනවා චක්කු විඥාණය කියලා. මේ චක්කු විඥාණයත් වහා වෙනස් වෙලා යනවා. චක්කු විඥාණයත් වහා වෙනස් වෙලා යනවා. මානසිකාරය නිසා ඇති වෙනවා. මානසිකාරය නිරුද්ධ වෙනකොට චක්කු විඥාණය නිරුද්ධ වෙලා ආයෙ වෙන පැත්තකින් විඥානස්කන්ධයක් පහළ වෙනවා. එහෙනම් මේ චක්කු විඥාණයත් වහා වෙනස් වෙලා යනවා. ඒ නිසා අනිත්‍යයි 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 කියලා කල්පනා කරනවා. ඒ විදිහට කල්පනා කරනවා මේ ඇස ඔස්සේ පහළ වෙච්ච සිත, ඇසෙහි පහළවන සිත මම නොවේ, මගේද නොවේ, මගේ ආත්මය නොවේ. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇයි එහෙම කල්පනා කරන්නේ? එහෙම කල්පනා කරන්නේ ඔබට තේරෙනවා මේ කන ඇස ඔස්සේ පහළ වෙන ඇස අණුව පහළ වෙන සිතක් තියෙනවා නම් ඒ සිත එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වෙනකොට වෙන තැනකින් ආයෙ හිත පහළ වෙන්නේ නැද්ද? පහළ වෙනවා. ඒ නිසා හේතුන් නිසා හටගත්ත නිසා වහා වෙනස් වෙලා යනවා. ඒ නිසාම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා යා හේතු සහිතව දකිනවා. ඊට පස්සේ ඇසද රූපයද ඒ ඔස්සේ පහළ වුණු සිතද මේ තුන එකතු වෙනවා. මේ තුන සංයෝග වෙනවා. ඒ සංයෝගයට අපි කියනවා පස්ස කියලා, ස්පර්ශය. එතකොට මේ ස්පර්ශය කියන එකද මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ස්පර්ශයත් හේතුන් නිසා හටගත්ත දෙයක්. මානසිකාරය නිසා හටගත්ත දෙයක්. හේතුන් නිසා හටගත්ත නිසා වහා වෙනස් වෙලා යනවා. ඒ නිසා අනිත්‍යයි අනිත්‍යයි කියලා අර සමාධියත් උපදවාගෙන මේ විදියට මේ ආයතනයන් පිළිබඳ ඉලක්ක කරගෙන භාවනාවක් දියුණු කරනකොට තමයි අර සංකාර ධර්මයන් හිතට ගලන එක ටික අඩු වෙවි යන්නේ. මේ සිතුවිලි වල වේගෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒක මහා පුදුම වේගයකින් අඩු වෙනවා පින්වත්නි මේ විදියට බලනකොට. ඊට පස්සේ ආ කල්පනා කරනවා ඇසද රූපයද ඒ ඔස්සේ පහළ වෙන සිතද එකතු වීම නිසා මාගේ අභ්‍යන්තරය තුල ඇති වුණා වින්දනයක්. ඒකට අපි කියනවා මොකද්ද? චක්කු සම්පස්සජා වේදනා කියලා. මේ වින්දනයත් හේතුන් නිසා හටගත්ත දෙයක්. මොකද්ද හේතුව? ස්පර්ශය. පසපච්චය වේදනානි ස්පර්ශය. හේතුන් නිසා හටගත්ත දෙයක්. ඒ නිසා හේතුන් නිසා හටගත්ත මේ වේදනාව වහා වෙනස් වී යන නිසා අනිත්‍යයි 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 කියලා කල්පනා කරනවා. ඒ නිසාම මේ ඇතිවෙච්ච වින්දනය, ඒක සුඛ වින්දනයක් හෝ දුක්ඛ වින්දනයක් විය හැක. අදුක්කම සුඛ වින්දනයක්ද විය හැක. තමා තුළ උද්ගත වෙච්ච මේ වින්දනය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, මගේ ආත්මය නොවේ. එහෙම මානසිකාරය කරනවා. එතකොට මේ වින්දනය නිසා ඔන්න දැන් එයා ඊට පස්සේ කල්පනා කරනවා මේ ඔක්කොම හේතුන් නිසා ඇති වෙන මේ වින්දනය නිසා මා තුළ උද්ගත වෙච්ච සංඥාවක් තියෙනවා. ඒකට අපි කියනවා රූප සංඥා කියලා. මේ වින්දනය නිසා උද්ගත වෙච්ච රූප සංඥාවද හේතුන් නිසා හටගත් එක. මොකක්ද හේතුව? අන්න හේතුවත් එයා බලනවා. හේතුව තමයි වින්දනය, වේදනාව. විඳින්ට යාම නිසාමයි සංඥා ඇති වුණේ. වේං වේදේති තං සංජානාති කියලා අර මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ. හැබැයි ඔක අනිත් පැත්තටත් කියනවා. යං සංජානාති තං වේදේති කියලා. එහෙමත් කියන්න පුළුවන්. ඒ දෙපැත්තෙන්ම කතා කරගන්න පුළුවන් මේක. එතකොට වින්දනය නිසා ඇතිවෙච්ච යම් සංඥාවක් තියෙනවා නම් ඒ සංඥාව කියන්නේ හේතුන් නිසා හටගත්ත දෙයක්. ඒ හේතුන් නිසා හටගත්ත නිසාම වහා වෙනස් වෙලා යනවා. වහා වෙනස් වී යන නිසාම අනිත්‍යයි. 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 මේ සංඥාව මම නොවේ. මේ සංඥාව මම නොවේ. මේ සංඥාව මගේ නොවේ. මේ සංඥාව මගේ
ආත්මය නොවේ. ආත්මය නොවේ. ඒ නිසාම මේ සංඥාව මගේ වසඟේ පවත්වන්න බෑ කියලා දකිනවා. අන්න ඔතනින් පස්සේ ආ බලනවා. මෙන්න මේ විදියට ආපු ක්‍රියාවලියක් තුලින් තමයි සංකාරයන් ගැන ඊටාම සියුම්ම පැහැදිලිව දැන් මෙතන බොහොම ගැඹුරු සමාධියක් තුලින් මේක දකින්නේ. මේක දකින්නකොට හිත දැන් විසිරෙන්නේ නැහැ. නොඑක් සංකාර ධර්ම වෙන පැති වලින් ගලන්නේ නැහැ. මේ බඳුම මානසිකාරයක් තුලයි දැන් මේ පුද්ගලයා වාසය කරන්නේ. අන්න එතකොට යා බලනවා විඳීම නිසා යම් වෙලාවක උපදිනවා නම් විඳීම නිසා යම් වෙලාවක උපදිනවා නම් එයාගේ ජීවිතය තුළ හඳුනා ගැනීමක් ඒ හඳුනා ගැනීමට අනුව එයා තුළ පහළ වෙනවා නම් ඒ රූපයට අනුව සිතුවිලි රූපයට අනුව චේතනා පහළ වෙන අන්න සංකාරය ඒකත් අර විදියටම බලනවා. කොහොමද බලන්නේ? මේ ඇසෙන් රූප හඳුනා ගැනීමට අනුව වේදනාව ස්පර්ශය වෙලා ස්පර්ශය නිසා වේදනාව සමුදය වෙලා වේදනාව නිසා පින්වත්නි සංඥාව ඇති වෙලා සංඥාවට අනුව පින්වත්නි මේ ඒ සංඥාවලට අනුව ශබ්දය අනුව චේතනා පහළ වෙලා යන්න ඒක තමයි සංකාර. දැන් මේ සංකාරයයි ජීවිතේ විදර්ශනා කරන්න පටන් ගන්න. මේ සංකාර හේතුන් නිසා හටගත්ත දේවල්. එකපාරම සංකාර දිහා බැලුවේ නැහැ. මේ සංකාර ඇතිවීමේ ක්‍රියාවලිය දිහාම බොහොම සිහියෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලාගෙන ආවේ. ක්‍රියාවලියම දිහා බැලුවා. මේ ඇතිවෙච්ච සංස්කාර එහෙමත් නැත්නම් මේ රූප සංචේතනා රූපේ නිසා ඇතිවෙච්ච චේතනාව නිකම්ම දෙවියෙක්කෝ බඹෙක්කෝ මාරයෙක් හැදුවත් නෙමෙයි මම හැදුවත් නෙමෙයි. ඉබේම මම හැදුවා කියලා පනවන්න බෑ මේකට. මේකත් හේතුන් නිසා ඇතිවෙච්ච ස්වභාවයක්. මේ ස්වභාවයත් හේතුන් නිසා ඇතිවෙච්ච ස්වභාවයක්. හේතුන් නිසා හටගත්ත දෙයක් තමයි මේ සංකාර කියන්නේ. එහෙමත් නැත්නම් චේතනා කියලා කියන්නේ. මේ චේතනාවත් වහා වෙනස් වෙලා යනවා. ඇයි? ඇසේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට චේතනාවත් නිරුද්ධයි. කනේ ස්පර්ශයෙන් හට ගන්නකොට ඒ චේතනා පහළනකොට ඇසේ ස්පර්ශය නිසා හටගත්ත චේතනා නිරුද්ධයි. චේතනා 10ක් 15ක් මේ හිත තුල පවත්ව ගන්න බෑ. ඒවත් හටගෙන නිරුද්ධ වෙලා යනවා. එක දිගට පවතින රාගයක් හෝ පටිගයක් හෝ දේශයක් හෝ සද්ධාාවක් හෝ ධම්මවිජය බොජ්ජංගයක් හෝ ප්‍රීතියක් හෝ සුඛයක් හෝ පස්සද්ධියක් හෝ කවර සංකාරයක්වත් නැහැ. අපි හිතාගෙන මේ එක දිගට අර අවබෝධයට පත්වෙච්ච කෙනා තුල ඒක ස්ථාවර වෙනවා. අන්න ඒකයි විශේෂත්වය. දැන් මෙතන කතා කරන්නේ ඔන්න දැන් අපි මේ මාතෘකාවේ ප්‍රධානම කාරණේ මොකද්ද? මේ ඇතිවෙච්ච චේතනාවත් හේතුන් නිසා හටගත්ත ස්වභාවයක්. වහා වෙනස් වෙලා යනවා. ඒ නිසා අනිත්‍යයි කියලා දකිනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම අසත් රූපයත් පදනම් කරගෙන ඇතිවෙච්ච යම් චේතනාවක් තියෙනවා නම් ඒ චේතනාව මම නොවේ. මගේද නොවේ. මගේ ආත්මයේද නොවේ. ඒකට අපි වහ වැටෙනවනේ. රාගය ඇති වෙනකොට ඒ රාගයේ වෙනුවෙන් ඔබ පෙනී ඉන්නවනේ. දැන් පෙනී ඉන්න ගතියක් නැහැ. එතකොට අර හිතේ નિરાයාසයෙන්ම වටිනාකම් නොදෙන්න දැන් මේවට මේ චේතනාවලට වටිනාකම් දෙනකොට තමයි මේ චේතනා තවදුරටත් මනස තුල රැඳී ඉන්න බලන්නේ. වටිනාකම් දෙන්නේ නැති වෙනකොට පින්වත්නි ඕනෑම වටිනා චේතනා වටිනවා කියලා හිතාගෙන ඉන්න චේතනාවක් බැහැර වෙලා යනවා හිතේ. බැහැර වෙලා යනවා. එතකොට මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා දැනගන්නවා. එතනින් එහාට ගිහින් එයා තව පියවරකුත් බලනවා. කොහොමද? ඒ විදියට චේතනා ඇති වුණාට පස්සේ ඒ රූපය කෙරෙහි යම් කිසි බන්ධනයක්, ඒ චේතනාව ඇති වුණාන් පස්සේ හිතේ යම් කැමැත්තක්, අපේ වචන වලින් කිව්වොත් ඡන්දයක් ඇති වුණොත් ඒ ඡන්දයද හේතුන් නිසා ඇති වෙච්ච එකක්. ඒක වහා වෙනස් වෙලා යනවා. ඒ නිසා අනිත්‍යයි. ඒ අනිත්‍ය වෙච්ච දෙයක් නිසාම ඒ තණ්හාව, ඒ ඡන්දය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා එහෙම දකින්න පුළුවන්. ඒතර මේ විදියට අනිත්‍ය වශයෙන් දකින්නකොට ඒ
සංචේතනාවල එහෙමත් නැත්නම් සංකාරවල කෙරෙහි නොයල්මක් හට ගන්නවා විරාගයක්. නොයල්ම නිසාම මේවා නිරුද්ධ වී යන දේවල් විදියට Tamanගේ හිතට කැපිලා පේන්න පටන් ගන්නවා. ඒ නිසා මේවා අතහැරලා දැමිය යුතු දෙයක් විදියට දකිනවා. දකින්නකොට සදාකාලිකවම සංස්කාර හිතට ගලන්නේ නැති විදියට මෙයා නිකලෙස් වෙන්න පුළුවන්. අන්න ඒ බඳු තැනකට Tamanගේ චිත්තසංතානය සකස් කරගන්න අද මේ දේශනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නේ රූපාකාන්ති උඳුගුණ මහත්මිය සහ එච්.කේ. චන්ද්‍රසෝම මහත්මයා විසින් දායකත්වයෙන් ගෙන කටයුතු කරනවා. ඒ දෙපළට අපි ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය කායික මානසික යහපත ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධ කරගන්නට රූපාකාන්ති උඳුගොඩ මහත්මියටත් එච්.කේ. චන්ද්‍රසෝම මහත්මයා ඇතුළු පින්වතුන්ට මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ සියලුම දෙනාටත් රමණී මනුකුළු සූර්ය මහත්මියට සුදත් චන්ද්‍ර රණරාජා මහත්මයාට ඇතුළු පවුලේ සියලුම දෙනාටත් දූ දරුවන්ටත් ධර්ම ශ්‍රවණය කරපු සියලුම දෙනාටත් නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා දිගාසිරි සැලසේවා නිර්වාණ අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනාමේ පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. රූපාකාන්ති උදුගොඩ මහත්මිය සහ එච්.කේ. චන්ද්‍රසෝම මහත්මයාගේ මියගිය දෙමව්පියන් ඇතුළු මියගිය සියලුම ඥාති මිත්‍රාදීන් හට මේ පුණ්‍ය කුසලානුමෝදනා හේතු වේවා. සංසාර දුක් කෙලවර කරගන්නට මේ කුසල් බලවත් වේවා. ජාත්‍ය ආදී දුක් වලින් නිදහස්ව ලබන උතුම් අමා නිවන් පිණසම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ආශිර්වාද කරලා තිනවා. පවතින කොවිඩ් වසංගත තත්වයේදී තාම ඉක්මනින් සමනය වෙලා ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම සුවපත් භාවයේ පිණසම මේ ධර්ම දානමේ කුසල් හේතු වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. රූපාකාන්ති උදුගොඩ මහත්මිය සහ එච්.කේ. චන්ද්‍රසෝම මහත්මයා නමින් මිය ගියා වූ අනිකුත් සියලුම ඥාති වර්ගයාටද සංසාරගත ඥාතීන්ටද මේ කුසල් බලවත් වෙලා ජාත්‍ය ආදී දුක් වලින් නිදහස්ව ලබන අමා නිවන් පිණසම දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඔබ හැම දිනාටමත් අප සියලු දෙනාටමත් ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලය හැම දිනාටමත් සියලු දෙවියන්ටත් සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් මේ කුසල් උපකාර වේවා. අවසානයේ සංසාර ගමනේ කෙලවර අමා නිවන් පිණසම දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. मोहक्षयो निब्बानं